ආයිබෝවන් ලබන්නා වූ 2022 වර්ෂය සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔබ හැමදෙනාටම ඉතාම ආදරෙන් ගෞරවයෙන් මා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ජ්‍යොතිෂ වාස්තුවා গুপ্ত විද්‍යා කටයුතු ඇතුළත් මාගේ ඉසුරු ඇස්ට්‍රොලොජි සහ කේන්දරේ YouTube channel දෙකට ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පාඩම් එක් කරන මාගේ හඳහන ඉංග්‍රීසි channel එකට ඒ වගේම සෙත් පිරිත් ඇතුළත් බොදු සෙත් පිරිත් YouTube channel එකට 70 80 දශකයේ ඉතා මිහිරි ගීත ඇතුළත් හද රැඳි ගී YouTube channel එකටත් ඔබ හැමදෙනාම අදත් මා ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා හඳහන ඉංග්‍රීසි channel එකේ මගේ ඉංග්‍රීසි පාඩම් ඇතුළත් වෙනවා. මේ වෙන විට පාඩම් 6ක් ඇතුළත් කරලා තියෙනවා. මුල් පාඩම් 4 සියලුම channel වල ඇතුළත් කරා. නමුත් පස්වන පාඩමෙන් පසුව මා එම පාඩම් ඇතුළත් කරන්නේ හඳහන ඉංග්‍රීසි channel එකේ පමණයි. එහෙමනම් ඔබ ඉංග්‍රීසි භාෂාවට යම් දුර්වලතාවයක් තියෙනවා නම් මගේ පාඩම් හදාරන්න හඳහන ඉංග්‍රීසි channel එකට ඔබ සම්බන්ධ වන්න. මා ඉල්ලා සිටිනවා මගේ මේ YouTube channel 5 subscribe කරන්න, ඒ වලට දාන වීඩියෝ වලට like කරන්න, ඒ වගේම ඔබේ අදහස comment එකක් මගින් ඉදිරිපත් කරන්න. මා අද බලාපොරොත්තු වන්නේ 2022 නව වර්ෂය මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ කියන අපි හැමදෙනාටම මොන ආකාරයට ගෙවිලා යනවද කියලා ඔබට කරුණු ඉදිරිපත් කරන්න. මා බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝව ආරම්භයේදී සඳු ග්‍රහතුමා හැර මොකද සඳු ග්‍රහතුමා දිනෙන් දෙකෙන් තුනෙන් තමන්ගේ රාශි මාරු කරන නිසා එම ග්‍රහතුමා හැර අනෙකුත් සියලුම ග්‍රහතුමන්ලා 11 දෙනාම 2022 වර්ෂය පුරාම මොන ආකාරයෙන් ගෝචරය වෙනවද කියලා ඔබට පලාපල ඉදිරිපත් කරන්න. ඒ වගේම 2022 වර්ෂය තුල සිදුවන සියලුම අර්ධ පූර්ණ චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ පිළිබඳ දිනවකවානු ඔබට ඉදිරිපත් කරන්න. ඒකම ඔබ දන්නවා අවුරුද්ද පුරාම ග්‍රහ යුද්ධ පවතිනවා. මේ පිළිබඳවත් ඔබ දැනුවත් කරන්න. ඒකම වර්ෂය පුරාම සිද්ධ වෙනවා සමහර වෙලාවට මාසයකට දින එකක් සමහරට දෙකක් සමහරට තුනක් බැගින් මහාපාත දර්ශනය කියලා දෙයක්. මේ සිදුවෙන දිනවකවානුත් මා ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි බලමු මුලින්ම රවි ග්‍රහතුමා කොහොමද 2022 වර්ෂයේ ගෝචරය වෙන්නේ කියලා. ජනවාරි 14 වෙනිදා මකර රාශියේ, පෙබරවාරි 13 කුම්භ රාශියේ, මාර්තු 15 මීන රාශියේ, අප්‍රේල් 14 මේෂ රාශියේ, මැයි 15 වෘෂභයේ, ජුනි 15 මිථුනයේ, ජූලි 15 කටකයේ, අගෝස්තු 15 සිංහයේ, සැප්තැම්බර් 17 කන්‍යාවේ, ඔක්තෝබර් 17 තුලාවේ, නොවැම්බර් 16 වෘශ්චිකයේ, දෙසැම්බර් 16 ධනුවේ. ඒ වගේම කුජ ග්‍රහතුමා ජනවාරි 16 ධනුවේ, පෙබරවාරි 26 මකරේ, අප්‍රේල් 7 කුම්භයේ, මැයි 17 මීනයේ, ජුනි 27 මේෂයේ, අගෝස්තු 10 වෘෂභයේ, ඔක්තෝබර් 17 මිථුනයේ, ඔක්තෝබර් 30 වක්‍ර වීමක් වෙනවා, නොවැම්බර් 13 මිථුනයේ ගෝචරය වෙනවා. බුධ ග්‍රහතුමා ජනවාරි 14 වක්‍ර වීමක් වෙනවා, පෙබරවාරි 4 නිවෘත වීමක් වෙනවා, මාර්තු 6 කුම්භයේ, මාර්තු 24 මීනයේ, අප්‍රේල් 8 මේෂයේ, අප්‍රේල් 25 වෘෂභයේ, මැයි 10 වක්‍ර වීමක්, ජුනි 3 නිවෘත වීමක්, ජූලි 2 මිථුනයේ, ජූලි 17 කටකයේ, අගෝස්තු 1 සිංහයේ, අගෝස්තු 21 කන්‍යාවේ, සැප්තැම්බර් 10 වක්‍ර වීමක්, ඔක්තෝබර් 2 නිවෘත වීමක්, ඔක්තෝබර් 27 තුලාවේ, නොවැම්බර් 14 වෘශ්චිකයේ, දෙසැම්බර් 4 ධනුවේ, දෙසැම්බර් 29 වක්‍ර වීමක් වෙනවා. ගුරු ග්‍රහතුමා අප්‍රේල් 13 මීනයේ, ජූලි 29 වක්‍ර වීමක් වෙලා නොවැම්බර් 24 නිවෘත වීමක් වෙනවා. සිකුරු ග්‍රහතුමා ජනවාරි 29 නිවෘත වීමක්, පෙබරවාරි 27 මකරේ, මාර්තු 31 කුම්භයේ, අප්‍රේල් 27 මීනයේ, මැයි 23 මේෂයේ, ජුනි 18 වෘෂභයේ, ජූලි 13 මිථුනයේ, අගෝස්තු 7 කටකයේ, අගෝස්තු 31 සිංහයේ, සැප්තැම්බර් 25 කන්‍යාවේ, ඔක්තෝබර් 18 තුලාවේ, නොවැම්බර් 11 වෙනිදා වෘශ්චිකයේ,
දෙසැම්බර් 5 ධනුවේ දෙසැම්බර් 29 මකර රාශියේ. එමනම් සෙනසුරු ග්‍රහතුමා අප්‍රේල් 29 කුම්භයේ, ජූනි 5 වක්‍ර වීමක්, ජූලි 12 මකරේ, ඔක්තෝබර් 23 නිවෘත වීමක් සිද්ධ වෙලා එතනින් පසුව මුළු වර්ෂයම මකර රාශියේ ගත කරනවා. රාහු ග්‍රහතුමා 2022 අප්‍රේල් 12 වෙනිදා දවල් 1:56 දක්වා ඉන්නේ තමන්ගේ උච්ච භවන වෙච්ච වෘෂභ රාශියේ. එහෙමනම් දවල් 1:56න් පසුව තමන්ගේ සතුරු රාශිය වන මේෂ රාශි ගත වෙනවා. මෙහෙම ඔක්තෝබර් 30 වෙනිදා රාත්‍රී 7:47 වෙනකන් මේෂ රාශියේ ගෝචර වෙලා තමන්ගේ සතුරු හා සමාන මූට රාශිය වන මීන රාශි ගත වෙනවා. ඔක්තෝබර් 30 වෙනිදා රාත්‍රී 7:47ට. එහෙමනම් ඔක්තෝබර් 30 වෙනිදා ඉඳලා 2025 මැයි 18 වෙනිදා රාත්‍රී 7:45 වෙනකන් මීන රාශිය තමයි ගත කරන්නේ. ඔබ දන්නවා රාහු ග්‍රහතුමත් කේතු ග්‍රහතුමත් දෙදෙනම ඉස්සරහට නෙවෙයි යන්නේ ආපස්සට පසුපසට යන බව. ඒ නිසයි මේ ඉදිරි රාශි කියවෙන්නේ නැත්තේ. එහෙනම් කේතු ග්‍රහතුමා අප්‍රේල් 12 වෙනිදා දවල් 1:56 වෙනකම් ඔබ දන්නවා තමන්ට උච්ච රාශිය වන වෘශ්චික රාශි ගත වෙලා ඉන්නවා. එතනින් පසුව 1:56න් පස්සේ තමන්ගේ සතුරු රාශිය වන තුලා රාශි ගත වෙනවා. ඔක්තෝබර් 30 වෙනිදා රාහු ග්‍රහතුමා වගේම රාත්‍රී 7:47ට ආපස්සට ගමනකේදීලා කන්‍යා රාශි ගත වෙලා 2025 මැයි 18 වෙනිදා 7:45 වෙනකම්ම කන්‍යා රාශියේ සිටිනවා. එහෙමනම් යුරේනස් ග්‍රහතුමා 2017 5:13 වෙනිදා ඉඳලා 2024 ජුනි 2 වෙනිදා වෙනකම් තමන්ගේ සම මූට වුණු මේෂ රාශියේ යන්නේ. එහෙමනම් 2022 අවුරුද්ද පුරාම යුරේනස් ග්‍රහතුමා ඉන්නේ මේෂ රාශිය බව මතක තබා ගන්න. ඒ වගේම නෙප්චූන් ග්‍රහතුමා 2009 දෙසැම්බර් 4 වෙනිදා ඉඳලා 2022 අප්‍රේල් 18 වෙනිදා වෙනකම් තමන්ට සම භවන වුණු කුම්භ රාශියේ ඉඳලා මීන රාශියට ගිහිල්ලා මීන රාශියේ 2022 4:18 ඉඳලා 2022 9:11 වෙනකම් වක්‍ර ගමනක යෙදෙනවා. එහෙමනම් වක්‍ර ගමනක යෙදিলা 2022 9:11 වෙනිදා කුම්භ රාශිගත වෙන මේ නෙප්චූන් ග්‍රහතුමා 2033 පෙබරවාරි 12 වෙනිදා වෙනකම් එහි ගත කරනවා. එහෙමනම් අවසාන වශයෙන් ප්ලූටෝ ග්‍රහතුමා 2021 ජනවාරි 4 වෙනිදා ඉඳලා 2038 මැයි 6 වෙනිදා දක්වා තමන්ගේ නීච භවන වුණු කුම්භ රාශියේ ගත කරන බව අමතක කරන්න එපා. එහෙමනම් මං හිතන්නේ ඔබට දැන් හොඳ වැටහීමක් තියෙනවා මුළු අවුරුද්ද පුරාම තඳු ග්‍රහතුමා ඇරෙන්න අනිකුත් සියලුම ග්‍රහතුමන්ලා මොන ආකාරයෙන් මොන රාශියේ ඉන්නවද කියලා. එහෙමනම් මම පලාපල කියනකොට කොයි කරුණු එකකින් එක දැන් කියන්නේ නැහැ. මේක පොදුවේ දැන් කියලා තියෙන්නේ. පැහැදිලිව ඔබට දෙයක් කියන්න කැමතියි. මා 2021 අවුරුද්ද පුරාම ඔබ දන්නවා සියලුම ග්‍රහ ගෝචර පිළිබඳ වීඩියෝ ඉදිරිපත් කරා. එහෙමනම් මම 2022 අවුරුද්දේ සියලුම ග්‍රහ ගෝචර විග්‍රහයන් මම මාස්පතා සහ ඒ කාලවකවානු අනුව 2022 අවුරුද්ද පුරාමත් ඉදිරිපත් කරන බව මතක් කරනවා. ඔබ හැම කෙනෙක් මේ වලට සවන් දෙන්න. එතකොට මේ අවුරුද්ද පුරා කියන ග්‍රහ ගෝචරයට වඩා තවත් විස්තරයක් ඔබට එකින් එක ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ අපි කතා කළේ ග්‍රහතුමන්ලාගේ ග්‍රහ ගෝචර පිළිබඳ. දැන් අපි දැනගන්න ඕන 2022 වර්ෂයේ සිදුවන ග්‍රහ යුද්ධ මොනවද කියලා. මේ අනුව පෙබරවාරි 16 වෙනිදා සිකුරු කුජ ග්‍රහතුමන්ලා යුද්ධයක යෙදෙනවා. මාර්තු 2 බුධ සනි, මාර්තු 6 සිකුරු කුජ, මාර්තු 21 බුධ ගුරු, මාර්තු 23 බුධ නෙප්චූන්, මාර්තු 29 සිකුරු සනි, අප්‍රේල් 5 කුජ සනි, අප්‍රේල් 12 ගුරු නෙප්චූන්, අප්‍රේල් 18 බුධ යුරේනස්, අප්‍රේල් 28 සිකුරු නෙප්චූන්, මැයි 1 සිකුරු ගුරු, මැයි 18 කුජ නෙප්චූන්, මැයි 29 කුජ ගුරු, ජුනි 12 සිකුරු යුරේනස්, අගෝස්තු 2 කුජ යුරේනස්, සැප්තැම්බර් 26 බුධ සිකුරු, නොවැම්බර් 22 බුධ සිකුරු සහ දෙසැම්බර් 29 වෙනිදා නැවතත් බුධ සිකුරු ග්‍රහතුමන්ලා ග්‍රහ යුද්ධවල යෙදෙනවා. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ ග්‍රහ ගෝචරයන් පිළිබඳව පලාපල කතනය කරනකොට ඒ මාසවල සිදුවන ග්‍රහ යුද්ධ නැවත මතක් කරලා කවුද ඒ යුද්ධෙන් දිනන්නේ කියන එක වඩාත් පැහැදිලි කරලා පෙන්නන්න. ඒ අනුව ඔබට ඒක බලපාන්නේ කොහොමද කියලා කියන්නත් මම අදහස් කරනවා. ඒකම දැන් ඔබ දැනගත යුතුයි 2022 වර්ෂයට සිදුවන සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ මොනවද කියලා. ඒ අනුව
අර්ධ සූර්යග්‍රහණයක් සිදු වෙනවා මැයි මාසේ පළවෙනිදා. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වෙනවා මැයි මාසේ 16 වෙනිදා. අර්ධ සූර්යග්‍රහණයක් සිදු වෙනවා ඔක්තෝබර් 25 වෙනිදා. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වෙනවා නොවැම්බර් 8 වෙනිදා. එහෙමනම් මේ චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ වලදී ඔබ දන්නවා සුබඵල අසුබඵල දෙකම ප්‍රදානය වෙනවා. එහෙමනම් මම බලාපොරොත්තු වෙනවා ඒ ග්‍රහ ගෝචර සිදු වෙනකොට ඔබට ඒ සූර්යග්‍රහණයෙන් හෝ චන්ද්‍රග්‍රහණයෙන් මොන ඵල ලැබෙනවද කියලා ග්‍රහ ගෝචර පිළිබඳ වීඩියෝ දානකොට ඒවලට එකතු කරලා මේ කරුණුත් කියන්න. ඒකම විශේෂ කරුණක් තියෙනවා මහාපාත දර්ශනය කියලා. මේ මහාපාත දර්ශනය සිද්ධ වෙන දිනේ පැය 6යි මිනිත්තු 24ක් තුල කිසිම සුබ කටයුත්තක් යොදාගන්නේ නැහැ. එහෙනම් ඔබට යම්කිසි විදියක සුබ කටයුත්තක් යෙදිලා තියෙනකොට ඔබ බලන්න මේ මහාපාත දර්ශනයට අහු වෙලා තියෙනවද කියලා පැය 6ක් ඇතුළත. හොඳයි. ඒ අනුව ජනවාරි 13, ජනවාරි 27, පෙබරවාරි 8, පෙබරවාරි 21, මාර්තු 5, මාර්තු 19, මාර්තු 31, අප්‍රේල් 14, අප්‍රේල් 26, මැයි 9, මැයි 22, ජුනි 14, ජුනි 17, ජූලි 1, ජූලි 15, ජූලි 30, අගෝස්තු 13, අගෝස්තු 28, සැප්තැම්බර් 11, සැප්තැම්බර් 26, ඔක්තෝබර් 10, ඔක්තෝබර් 25, නොවැම්බර් 8, නොවැම්බර් 23, දෙසැම්බර් 7 සහ දෙසැම්බර් 21 වෙනිදා ව්‍යතිපාත සහ වෛද්‍යුති කියන ඒ මහාපාත දර්ශනයන්ට අසුවන දින. මේ අවුරුද්ද පුරා ග්‍රහ ගෝචරයේදී මා බලාපොරොත්තු වෙනවා දෙදෙනෙකුට නොමිලේ කේන්ද්‍ර පරීක්ෂාවන් දෙකක් කරන්න. පළවෙනි එක තමයි වචන 3කට වැඩියේ අර්ථයක් තියෙන 500 වෙනි කමෙන්ට් එකට නොමිලේ කේන්ද්‍ර පරීක්ෂාවක් ලබා දෙන්න. මුළු අවුරුද්දට බලපාන පලාපල කතනයක්. ඒ වගේම දෙවැනි වාසනාවන්තය තෝරගන්නේ ඔබේ Facebook එකේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ෂෙයා කරනකොට hashtag එක සමග ඉසුරු ඇස්ට්‍රොලොජි කියලා ටයිප් කරන්න. ඒ ටයිප් කරලා දාන ආකාරය පිළිබඳ සාම්පල් පෝස්ට් එකක් දැන් ඔබට තිරේ දිස් වෙනවා. එහෙමනම් ජනවාරි 1 වෙනිදා වෙනකොට ඒ ඔබ දාපු පෝස්ට් එකට වැඩිම ලයික් ප්‍රමාණය ලැබුණු කෙනාට මුළු අවුරුද්ද මේ ග්‍රහ මාරුත් එක්ක ඔබට කෙසේ බලපානවද කියලා සම්පූර්ණ විග්‍රහයක් මම ඔබට සිදු කරලා දෙනව නොමිලි. මාගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් කිව්වොත් මෙරට හෝ විදේශ ඕනෑම රටක සිටින ඔබට දලහා විද්‍යාත්මක භාව කේන්ද්‍රයක් දෙකක් සාදලා ඔබට අදාළ පලාපල මුළු ජීවිත කාලෙටම ග්‍රහයකින් ග්‍රහයට මොන ආකාරයෙන්ද ඔබේ ජීවිතයට බලපාලා ඉන්නේ. ඒ වගේම කොටුවෙන් කොටුවට ওই කොටු 12ම ආශ්‍රිතව සම්පූර්ණ ජීවිත කාලයට බලපාන විදියට ඒකම ඔබට සුබදායක ලෙස මුළු ජීවිත කාලෙටම බලපාලා තියෙන යෝග විස්තරාත්මකව ඒ වගේම නරක යෝග විස්තරාත්මකව ඒ යෝගවල බලය තව වැඩිවීමට හෝ අඩුවීමට හේතු කාරණා වෙන සිදුවීම් ඊට අමතරව විවාහ දෝෂ මුළු ජීවිත කාලෙටම බලපානේවා මේ ආදි වශයෙන් ඔබට අවශ්‍ය වසර ගණනාවට අදාළ මහදසා අතුරුදසා වල සම්පූර්ණ විග්‍රහයන් වගේම ඉදිරි කාලවලට බලපාන සියලු ඒරාෂ්ටක දෝෂ පිළිබඳ තත්ත්වයන් පිළිබඳ පලාපල කතනයක් WhatsApp, Viber, Imo, Messenger තාක්ෂණ ඔස්සේ පටිගත කරලා ඔබ වෙත ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ පලාපල කතනය ලැබුණට පස්සේ මාත් එක්ක ඒ පිළිබඳ සමාලෝචනයක දෙන්නත් ඔබට අවස්ථාව මා ලබා දෙනවා. ඊට අමතරව මා විසින් ඒ අපල සඳහා ඔබටම කරගන්න පුළුවන් පිළිවෙත් පත්‍රිකා මා ඔබට ලබා දෙනවා. ඔබට කරගන්න අපහසු නම් විශේෂයෙන්ම ඔබ විදේශ රටවල ඉන්නකොට ඒ සඳහා කළ යුතු පිළිවෙත් මා විසින් කරලා දෙන්න පොරොන්දු වෙනවා. ග්‍රහ අපල සඳහා අදාළ වාර ගණන ජීවන් කළ සියලුම යන්ත්‍ර සකස් කරවගෙන ඒවා පැලැන්දීමේ කටයුතු සිදු කරගන්න පුළුවන්. ඒවයි ජීවන් කටයුතු සිදු කරපු ඒ වාර ගණන් ඔබට මා වෙතින් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම දෙහි කැපීමේ ශාන්ති කර්මය මාලාවා සිද්ධ කරගන්න පුළුවන්. નિયમિત මැණික් ගල් යෙදු අදාළ වාර ගණන ජීවම් කළ මුදු මා වෙතින් ලබා ගන්න පුළුවන්. අදාළ වාර ගණන ජීවම් කළ ටයිගර්ස් අයි බ්‍රේස්ලට් පළඳන ඒ වගේම රුද්‍රාක්ෂ මා වෙතින් ලබා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඒකම නියමාකාරයෙන් ඝන පිහිටුවල සකස් කළපු සෙත් කවි අදාළ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලා වැඩ සිටින දේව මන්දිරයක් තුලදී ඔබට ගායනා කරවා ගන්නටත් මා ලබා පුළුවන්. ඒ වගේම සියලුම ග්‍රහ පූජාවන් මා වෙතින් ඉටු කර ගන්නත් පුළුවන්.
ඒකම සියලුම වාස්තු විද්‍යා කටයුතු හා ගෘහ නිර්මාණ ශිල්පීය කටයුතු සහ গুপ্ত විද්‍යා කටයුතු පෝරුවේ චාරිත්‍ර ඇතුළු අකුරු කියවීම ආදී ඕනෑම චාරිත්‍ර කටයුත්තක් මා විසින් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒකම පුද්ගල ව්‍යාපාර වාහන සඳහා නියමාකාරයෙන් ගණ පිහිටවනු ලැබූ නම් ඔබට මා වෙතින් ලබා ගැනීමට හැකි වගේම ඉසුරු මංගල සේවය මගින් ඔබට ඔබේ දරුවට ඔබේ සහෝදරයට සහෝදරියට ඥාතියට හිතවතාට මා වෙතින් නියම විවාහ සහකාරිය සොයා ගැනීමේ අවස්ථාවත් සලසා තියෙන බව ඉතාම සතුටින් කියන්න කැමතියි. හොඳයි එහෙනම් මගේ ඉසුරු ඇස්ට්‍රොලොජි කේන්දරේ නාලිකා 2 subscribe කරන්න. ඒ වගේම මගේ ඉංග්‍රීසි භාෂා ඉගෙනීමේ හඳහන ඉංග්‍රීසි channel එකත් ඒ වගේම සෙත් පිරිත් අඩංගු බොදු සෙත් පිරිත් channel එකත් ඒ වගේම 70 80 දශකයේ ගීත අඩංගු හද රැඳිගී සංගීත channel එකත් subscribe කරන්න. ඒ වගේම මම දමන වීඩියෝවක් ඔබට ෂණිකව notification එකක් ගෙන්වා ගැනීමට subscribe කරලා ඒකේ දකුණු පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම මගේ වීඩියෝස් හොඳ නම් like කරන්න. ඒකම ඔබේ අදහස comment එකක් මගින් ඉදිරිපත් කරන්න. දැන් අපි බලමු 2022 මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන කියන ලග්න 12ට මේ අවුරුද්ද කොහොම බලපාවෙනවද කියලා. මේෂ ලග්න හිමියන්ගේ මේ වර්ෂය ආරම්භ වන්නේ ඔබේ ලග්නාධිපති කුජ 4 වැන්නේ, යුරේනස් 5 වැන්නේ, රාහු 2 වැන්නේ, සඳු කුජ කේතු 8 වැන්නේ, රවි හා සිකුරු 9 වැන්නේ, බුධ සනි ප්ලූටෝ 10 වැන්නේ, ගුරු නැප්චූන් 11 වැන්නේ, ගුරු නැප්චූන් ග්‍රහතුමල්ලා 11 වැන්නේ ගෝචර ගමනක යෙදෙනකොට. එහෙමනම් මේ උදාවන අවුරුද්ද තුල මතක තබාගත යුතුයි මුල් දින 16 ඊතරම් සුබඵල දෙන්නේ නැහැ. හේතුව අර්ධ කාල සර්ප යෝගයකින් සහිතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඔබ දන්නවා ගුරු ග්‍රහතුමා 11 වැන්නේ ඇතුව මේ අවුරුද්ද උදා වීම මේෂ ලග්න හිමියන්ට ඊටාම වාසනාවන්ත ප්‍රතිඵල උදා වෙන බව පැහැදිලිව කියන්න පුළුවන්. මේ අනුව අපි මුලින්ම ඔබේ ගෘහ ජීවිතය ගැන සැලකුවොත් පැහැදිලිවම සුබ කටයුතු ආරම්භ කිරීමට සුබ වර්ෂයක් විදියට ඔබට මෙය හඳුන්වන්න පුළුවන්. ඒකම එවැනි කටයුතු සිදු කරනකොට උගත් වැඩිහිටි පිරිසගේ ඒ ආරම්භ කරන කටයුත්තේ පිළිබඳ දැනුමක් තියෙන අයගෙන් අවවාද උපදෙස් ඔබ ලබාගෙන කටයුතු කරොත් ඊටාම සුබදායක තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒකම ගෘහ ජීවිතේ යම් යම් පොඩි පොඩි ගැටලු ප්‍රශ්න ඇති වුණත් ඔබට ජයග්‍රහණ ලබාගත හැකි වර්ෂයක් බව පේනවා. ආගම දහමට වැඩිපුර නැඹුරුතාවයක් දක්වනවා වගේම කරන කියන හැම කටයුත්තකටම අනුන්ගේ උදව් උපකාර ලැබෙනවා. හිත මිතුරන්ගේ, අසල්වැසියන්ගේ, ඥාතීන්ගේ සම්බන්ධතා තරවන වර්ෂයක්. බිරිඳ හෝ සැමියාගේ රැකියා කටයුතු වල යම් ජයග්‍රහණයක් අත්පත් වෙනවා. කොහොමුණත් දෙමව්පියන්ට නම් ටිකක් අසුබ ඵල දෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. ওই ජනවාරි මාසේ අවසානයේ භාගේ ওই කාලසර්ප දෝෂය මගහැරුණට පස්සේ ඔන්න ওই ප්‍රේම සම්බන්ධතා පවත්තන තරුණ තරුණියන්ගේ ඒ වලට මෙතෙක්කල් තිබුණු දෙමව්පිය විරෝධතා, වැඩිහිටි විරෝධතා, දෙදෙනා අතර තිබුණු මතගැටුම් ඉවත් වෙන වගේම විවාහ අපේක්ෂිතව සිටි ඒ තරුණ මහත්ම මහත්මීන්ට ඊටාම සුබඵල දෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. විශේෂයෙන් ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට වැඩිපුර ලාභ ලැබෙන අවුරුද්දක්. කොහොමුණත් තරමක වියදම් පක්ෂයක් පෙන්눔 කරනවා. හැකි තරම් වියදම් පැත්ත පාලනය කරගෙන කටයුතු කරොත් ඔබේ වාසනාවන්තම අවුරුද්ද 2022 බවට පත් වෙනවාමයි. ඔබට මේ අවුරුද්දේ යමක් කමක් ඉතිරි කරගන්න පුළුවන් වෙන හින්දා ඒ පිළිබඳ දැනුමක් තියන අයත් එක්ක සාකච්ඡා කරලා මුදල් ආයෝජනය කරන්න. විශේෂයෙන් මුදල් ආයෝජනය කිරීමෙන් ඔබ ලාභයක් ලබා ගැනීමයි අරමුණ වෙන්නේ. එහෙනම් ඒ අරමුණට යන්න පුළුවන්. මං කිව් විදියට ඒ පිළිබඳ දැනුම ඇති අයගේ හොඳ උපදෙස් ඔබට ලැබුණොත් මිනිස් ගුණධර්ම ඉහළ යන අවුරුද්දක් වගේම කලක ඉඳලා බලාපොරොත්තු වුණු වැදගත් දෙයක් ඔබට ඉටු කර ගැනීමට ලැබෙනවා. ওই ඉදිකිරීම් කටයුතු ඔබ බලාපොරොත්තුෙන් හිටියනම් කරන්න අන්න ඒ වලට ඊටාම සුබදායක තත්ත්වයක් තමයි මේ අවුරුද්ද. ඔබ කරන ලද සාර්ථක වුණු කටයුතු නිසා ඔබට බාහිර සමාජයෙන්, උසස් අයගෙන්, ආයතන ප්‍රධානීන්ගෙන්
ප්‍රශංසා හිමි වෙනවා. ඒ අතරෙම සියලුම ලෞකික සැප සම්පත් යාන වාහන ගෙවල් දොරල් ඉඩකඩම් අයුආකනම් හොඳ භාර්යාවක් හොඳ ස්වාමිපුරුෂයෙක් දරුවන් මේ ආදී වශයෙන් හැම පැත්තෙම සුබදායක තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඔබ දරුවන් සිටින දෙමාපිය කෙනෙක් නම් ඔන්න දරුවන්ගේ කටයුතු සාර්ථක වීම නිසා ඒක අධ්‍යාපන පැත්තෙන් වෙන්න පුළුවන්, විවාහය පැත්තෙන් වෙන්න පුළුවන්, රැකියාව පැත්තෙන් වෙන්න පුළුවන්. ඔවුන් ඉහළකට එසවීම මගින් ඔබට හිතට හරිම ප්‍රීතිමත් සතුටුදායක තත්ත්වයක් ඇති වෙනවා. ආර්ථික තත්ත්වය හා ධනය පිළිබඳ කතා කරොත් අයස්ථානය නැත්නම් ලාභස්ථානයේ ගුරු ග්‍රහතුමා තැන්පත් වීමත් ඔබේ ධනස්ථානාධිපති සිකුරු ග්‍රහතුමා පූර්ව පුණ්‍යස්ථානයේ වුණු නවවැන්නේ ක්‍රියාත්මක වීම මගිනුත් ආදායම වැඩි වෙනවා, ධන ලාභ වැඩි වෙනවා. ඒ වගේම වියදම් අඩු වෙලා ඔබට යමක් ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම විදේශ සම්බන්ධතා ඇතුව ව්‍යාපාර කරන අයට ඉතාමත්ම යහපත් අවුරුද්දක්. ඔය ජනවාරි 16න් පස්සේ මුල් මාස 3 ඇතුළත ඔබ ව්‍යාපාර පටන් ගත්තොත් ඉතාම සාර්ථකත්වයටපත් වෙනවා. කොහොමුණත් ආදායම වැඩි වුණාට වියදනුත් ඔබේ වැඩි වෙනවා. එහෙනම් මම මුලිනුත් කිව්වා වියදම් පක්ෂය ඔබ පාලනය කරගත යුතුමයි. ඔය හවුල් ව්‍යාපාරයේ යෙදෙනවා නම් බොහොම හොඳ අවුරුද්දක් ඇටියට හවුල් ව්‍යාපාරිකයින්ට සඳහන් කරන්න පුළුවන්. ඔබේ ආදායම තරමක් පහළ ගියත් ඔබට දරා ගැනීමේ ශක්තිය 2022 වර්ෂය පුරාවටම තියෙන නිසා ඔබ වැටීමක් සිදුවන්නේ නැහැ, අධෛර්යමත් වෙන්නේ නැහැ. නැති වුණු ධෛර්යය වහා ඇති කරගන්නා වසරක්. රැකියා සහ ව්‍යාපාර ගැන කතා කරොත් අලුත් ව්‍යාපාර ස්වයං රැකියා ආරම්භ කරන්න ඉතාමත්ම සුදුසු වර්ෂයක්. ව්‍යාපාර කරන්නන්ට ඉතාම සාර්ථක වෙන්නේ ගුරු ග්‍රහතුමා 11 වෙනි ග්‍රහ ගෝචරය නිසා. ඔයි මීට කලින් රැකියා ස්ථානවල ව්‍යාපාරික ස්ථානවල සේවකයින් සමග කම්කරුවන් එක්ක යම් අමනාප සිත් බේද වීම ඇති වෙලා තිබුණා නම් ඒවා සමනය වෙන කාලයක්. කෘෂිකාර්මික අංශයෙන් වැඩ කරන අයට, ඒ වගේම වෛද්‍ය වෘත්තිය, ගුරු වෘත්තිය, උපදේශක සේවා කරන හැම කෙනෙකුටම ඊටාම සුබදායක වර්ෂයක් වෙනවා. නිතරම රැකියා ප්‍රධානීන්ගේ ආයතනවල උසස් නිලධාරීන්ගේ, රජයේ නිලධාරීන්ගේ පොදුවේ ගත්තොත් ඔබට අනුකම්පාව, සහයෝගය, උපකාරය ලැබෙන අවුරුද්දක්. අනිවාර්යයෙන්ම ඔබගේ රැකියාවේ උසස් වීමක් වගේම පඩි වැඩිවීමක් ඔබට අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔය අධ්‍යාපන ලබන දුවා දරුවන් ගැන කතා කරොත් මූලික අධ්‍යාපනයටත් ඉතාම හොඳ තත්ත්වයක් තියෙනවා. නමුත් මතක තබා ගන්න ඔබේ ආරම්භයේදී මූලික අධ්‍යාපනය ගැන කියවෙන සඳු ග්‍රහතුමා 8 වෙනි නීචව තමයි අවුරුද්ද ආරම්භ වන්නේ. ඒ හින්දා ඔබට මුල් මාස කිහිපය තුල කම්මැලිකම, නිදිමත ගතිය වැඩිවීම, පාඩම් කරන වගේ වැඩය ඊළඟ දවසට කල් දැමීම වැනි කටයුතු ඔබ අතින් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ මේක අද හොඳට තේරුම් අරගෙන ඔබ කළ යුත්තේ ඒ සියල්ල පසකදා අධ්‍යාපනයට අනිවාර්යයෙන්ම ඒ දුවා දරුවන් යොමු වෙන්න ඔබට සාර්ථකත්වයක් ලැබෙනවා. ඔබ ඉදිරිපත් වන විභාග, තරඟ විභාග ආදියෙන් ඔබට හොඳ ජයග්‍රහණ හිමි වෙන බව කියන්න ඕන. උසස් අධ්‍යාපනය ලබන අයට ඉතාමත්ම සුබදායකයි. ඒකම උසස් අධ්‍යාපනයට ඔබ යන්න හිටනව නම් විදේශ රටකට ඔන්න ඒ සඳහා මම්පෙත් විවර වෙන වසරක් ඇටියට පැහැදිලිවම ඔබට හඳුන්වලා දෙන්න කැමතියි. විශේෂයෙන්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කතා කරොත් මේ වසර පුරා ඔබට අස්ථි බිඳීම් වෙන්න ඉඩ තියෙනවා. සෙම් රෝග, දත්වල ආබාධ, විටමින් යකඩ වැනි පෝෂණ පදාර්ථ වල ඌනකම නිසා හටගන්නා විවිධාබාධ වගේම ජලයෙන් ඔබට හානි වෙන්න ඉඩ තියෙනවා. වර්ෂය ආරම්භ වන්නේ සඳු ග්‍රහතුමා 8 වෙනි නීචව නිසා. එහෙනම් ඔබ සෞඛ්‍ය ගැන යම් වැඩි අවධානයක් යොමු කරලා ඒ ටික මගහරව ගත්තොත් ඔන්න මේෂ ලග්න හිමියන්ට 2022 වර්ෂය ඊටාම සුබදායක වෙන බව පැහැදිලිවම කියන්න පුළුවන්. මේ తත්වය ඔබේ ඔයි කියපු රවිචන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර සනි රාහු කේතු යුරේනස් නැප්ටියුම් ප්ලූටෝ කියන ග්‍රහතුමන්ලා 6 8 12 කියන ස්ථානවල නැතුව සුබ ස්ථානයක මිත්‍රව, ස්වක්ෂේත්‍රව, මූල ත්‍රිකෝණව, උච්චව, දිග්බල කියන බලවලින් යම් බලයකින් හිටියොත් තමයි ওই සුබඵල ওই ආකාරයෙන් ලැබෙන්න පුළුවන්. එහෙමනම් ඒට අමතරව ලග්න, ලග්නාෂ්ටම, ජන්ම, ජන්මාෂ්ටම වැනි ඒ රාෂ්ටක තත්වයක් නොතිබිය යුතු බවත් පැහැදිලි කරනවා. ඒකම විශේෂ වශයෙන් ගත්තොත් රාහු මා දසාව ගත කරන මේෂ ලග්න හිමියන්ට මේ සුබඵල තරමක් හීන කරන තත්වයක් පෙන්눔 කරන නිසා වත් පිළිවෙත් වල යෙදෙන්න, ධර්මානුකූලව ජීවත් වුණොත්
ඔබේ සුබදායකම අවුරුද්ද 2022 වනවාට ඉතාමත්ම පැහැදිලි. මේෂ ලග්න හිමියන්ගේ සුබ දින වන්නේ අඟහරුවාදා සෙනසුරාදා. ඒකම සුබ වර්ණය වෙන්නේ නිල් පැහැය. සුබ අංකය 5. ඒකම ඔබේ අය 11කුත් වැය 5කුත් මේ අවුරුද්දේ ඇතිවීම මගින් ඔබට යමක් ඉතුරු කරගන්න පුළුවන් බව පැහැදිලිව පෙන්눔 වෙනවා. ඔබට විශේෂ දෙයක් කියන්න කැමති මේ වීඩියෝවේ මුලින්ම මා ඇතුළත් කරලා තියෙනවා 2022 වර්ෂය පුරාම කොහොමද සඳු ග්‍රහතුමා ඇරෙන්න අනෙකුත් සියලුම ග්‍රහතුමන්ලා ගෝචරය වන ආකාරය. ඒක ඊටාම ඔබට වැදගත් වෙනවා. ඒ වගේම මුළු අවුරුද්ද පුරාම සිදුවන සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ පිළිබඳ කරුණු. ඒකම 2022 වර්ෂය පුරාම සිදුවන ග්‍රහ යුද්ධ සහ නැකත් සෑදීමේදී විශේෂ වශයෙන් සලකන මහා පාත දර්ශනය සිදුවන දිනවකවානු ඇතුළත් කරලා තියෙනවා. ඔබ ජ්‍යොතිෂය කෙරෙහි ලොකු උනන්දුවක් දක්වන කෙනෙක් නම් මෙම ලග්න පලාපල නරඹන්න කලින් මගේ වීඩියෝවේ මුල් කොටස නරඹන්න. ඊට අමතරව මා වෙතින් ඉටු කරවා ගන්නා පුළුවන් සේවාවන් 11ක් පිළිබඳ දීර්ඝ විස්තරයක් මා එහි අඩංගු කරලා තියෙනවා. ඒ නිසා මාගේ වීඩියෝවේ මුල් කොටසට සවන් දෙන ලෙස ඊටාම කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිනවා. එනම් ඔබට ලබන්නා වූ 2022 වර්ෂය නිදුක් නිරෝගී වාසනාමන්තම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.